ආයිබෝවන් වෘෂභ ලග්න හිමියනි මම ලක්ෂේන නායක ඔන්න අදත් මම ඔබ හමුවට ආවේ ජීවිතේ කර්මයට අනුව කර්මය කියලා කියන්නේ ඔබගේ පෙර ආත්ම භවයන්හි ඔබ සිතින් මනසින් ක්‍රියාවෙන් කරන ලද යහපත් දේවල් වලට ලැබෙන්නේ මොනවාද? කුසලයන් සහ පින්. අයහපත් දේවල් වලට ඔබට ලැබෙන්නේ මොකද්ද? අකුසලයන් සහ පව්. මේ දෙක මිශ්‍ර වීමෙන් මේ ආත්මය තුල මේ ඔබ උපත ලැබපු ඔබ මේ ජීවත් වෙන මේ ආත්මය තුල මේ ජීවිතය තුල කර්මයට අනුව ඔබගේ විවාහ ජීවිතය කේබදු විවාහ ජීවිතයක්ද කියලා කියන්නයි මම මේ උත්සාහ කරන්නේ. ඔබ දැන් අවිවාහක කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ මේ විවාහ ජීවිතේ කර්මයට අනුව දැනගත්තට පස්සේ ඔබට හරි පහසුයි විවාහ ජීවිතය ගැන සැලසුම් කරන්න. දැනට විවාහ වෙලා ඉන්න කෙනෙක් නම් ඔබ මම මේ කියන දේවල් නිවැරදිව අවබෝධ කරගෙන ඔබට හංසෙක් කිරෙන් වතුර අයින් කරගන්නවා වගේ ඔබට පුළුවන් ඔබගේ විවාහ ජීවිතය තුළ නිවැරදි ආරම්භයක් සහ ගමන් මඟක් හදාගන්න. ඒ නිසා වෘෂභ ලග්න හිමියනි අපි දැන් බලමු ඔබගේ විවාහ ජීවිතය කීබදු එකක් වේද කියලා. ඒ කියන්නේ කසාද බැඳපු දවසේ ඉඳලා ඔබගේ මරණය දක්වා තියෙන්නේ ඔබගේ විවාහ ජීවිතය. කර්මයට අනුව වෘෂභ ලග්න හිමියනි ඔබගේ කතාවේ දක්ෂතාවය, කතාවේ හික්මීම, කතාවේ අපක්ෂපාතීභාවය මේ සියලු දේ තමයි. ඒ කියන්නේ ඔබගේ කතාවේ දක්ෂතාවය, කතාවේ හික්මීම, කතාවේ අපක්ෂපාතී බව තමයි ඔබගේ විවාහ ජීවිතය තුළ ඔබගේ විවාහ ජීවිතය ලස්සන කරන්නේ, යහපත් කරන්නේ. ඒ විවාහ ජීවිතය ලස්සනට පවත්වා ගන්න යාමට ඔබට උදව් කරන්නේ ඔබගේ කතාවේ දක්ෂතාවය, කතාවේ හික්මීම, කතාවේ අපක්ෂපාතී භාවයමයි. කර්මය ඔබට උපකාරී වෙනවා වෘෂභ ලග්න හිමියනි. ධනවත් ලෙසින් විවාහ ජීවිතය ගෙනියන්න. ඔබ අලස නොවි සිතින්, කයින්, මනසින් කඩිසිරව වැඩ කරන්නෙක් නම් ආගම දහමට අනුව යහපත් ලෙස චම ජීවිතය ගෙනියන පුරුද්දක් ඔබට තියෙනවා නම් සැබවින්ම වෘෂභ ලග්න හිමියනි ඔබේ භාර්යාවට, ඔබේ ස්වාමියාට, ඔබගේ පිරිමි දරුවන්ට කවදාවත් විවාහ ජීවිතය තුළ විපත් සිදුවන්නේ නැහැ. ඇයි මම මෙතනදී පිරිමි දරුවන් කියලා කිව්වේ? ඇයි මන් දියණියන් ගැන කතා කරන්නේ නැත්තේ? වෘෂභ ලග්න හිමියනි ඔබට පිරිමි උපත් ලබන්න කර්මය තුළ අපහසු බවක් තියෙනවා. බොහෝ විට වෘෂභ ලග්න හිමියන්ට ලැබෙන්නේ දියණියන්. දැන් මම ඔබට කිව්වේ පිරිමි දරුවන් හදන්න. පිරිමි දරුවන්ට විපත් වෙන්නේ නැහැ, ඔබගේ බිරිඳට ස්වාමිට විපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ යහපත් ලෙස ජීවිතය ගත කරන කෙනෙක් නොවුනොත්, ඔබ කඩිසර කෙනෙක් නොවුනොත් ඔබගේ බිරිඳට, පිරිමි දරුවන්ට මොනවද තියෙන්නේ? අපල විපත් තියෙනවා කියලා ඔබගේ කර්මයට අනුව පෙන්වලා දෙනවා. ඒත් එක්කම ඔබගේ විවාහ ජීවිතය තුළ කෙසේ හෝ ඔබට හැකියාවක් තියෙනවා විවාහ ජීවිතය තුළ තම ගෞරවය ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න. කර්මයට අනුව ඔබ වැඩි මහන්සියක් නැතුව ධනය උපයන්න දක්ෂ කෙනෙක්. ඒ නිසාම ඔබට තම දරුවන්ට, බිරිඳට, ස්වාමියාට යහපත්ව සලකන්න ඔබට පුළුවන් වෙනවා විවාහ ජීවිතය තුළ. අඹු සැමි දෙදෙනා අතර හොඳ කල්යාණ මිත්‍රත්වයක් පවතිනවා, ගොඩ නැගෙනවා. විවාහ ජීවිතයට උපදෙස් දෙන්න හොඳ කල්යාණ මිතුරන් ලැබෙනවා. ඒත් එක්කම බොහෝ දුරට වැඩිමහල් සහෝදර සහෝදරයන්ගේ ආශිර්වාදය ඔබ දෙපළටම තියෙනවා. ඒ නිසා විවාහ ජීවිතය තුළ ඔබ බොහෝ වාසනාවන්ත වෙනවා. වෘෂභ ලග්න හිමියනි කන්නාඩිය ළඟට ගිහින් බලන්න
ඔබගේ මූණ දිහා කර්මය කියන කතාවක් තමයි මම මේ වෘෂභ ලග්න හිමියනි ඔබට කියන්නේ. ඔබ ගැන ඔබට නිවැරදි අවබෝධයක් දැන ගැනීමට ඔබ කොයි වගේද කියලා දැනගන්න ඔබ කණ්ණාඩිය ගාවට ගිහිල්ලා ඔබ දිහා බලන්න. අනිත් අයට වඩා ප්‍රියමනාප යහපත් නේත්‍රා යෝගලක් ඇස් දෙකක් ඔබට නැද්ද කියලා ඔබ බලන්න. යහපත් මුඛයක් නැද්ද කියලා බලන්න. යහපත් මුඛයක් කියන එකෙන් මම අදහස් කළේ මොකද්ද? අනම්මනං ජරාව කන්නේ නැති මුඛයක්. මත්පැන් බොන්නේ නැති මුඛයක්. ප්‍රධාන වේල් තුනට විතරක් සීමා වෙන මුඛයක්. වැරදි වචන නොකියන මුඛයක්. යහපත් වචන ඔබට තියෙනවා. ඒ කියන්නේ ඔබට යහපත් ඇස් තියෙනවා, මුඛයක් තියෙනවා, යහපත් වචන තියෙනවා. මේ යහපත් ඇස් දෙකෙන් වෘෂභ ලග්න හිමියනි ඔබගේ බිරිඳ හැරෙන්න වෙන කිසිම කාන්තාවක් දිහා රාගික සිතකින් බලන්න එපා. රාගික සිතවිල්ලක් ඇති කරගන්න එපා. මොකද රාගික සිතවිල්ලක්ම තමයි ඔබට කාමයේ දෙසට ඔබ ඇදගෙන යන්නේ. ස්වාමියෙක් දිහා වෙන පිරිමියෙක් දිහා රාගයේ සිතකින් බලන්න එපා. වෘෂභ ලග්න හිමියනි ඔබගේ ස්වාම පුරුෂයාට හැරෙන්න. නිතරම ඔබේ බිරිඳට ස්වාමියාට ප්‍රිය වචනයෙන්ම අමතන්න. තරහ යන්න පුළුවන්. ස්වාමියාගේ බිරිඳගේ යම් කිසි කටයුත්තක් මුල් කොටගෙන. නමුත් ඔබ අමතන්න ඕනේ ප්‍රිය වචනයෙන්. මොකද වෘෂභ ලග්නමයන්ට උපතින්ම කර්ම විසින් ප්‍රිය වචන දීලා තියෙනවා. ලස්සන ඇස් දෙකක් දීලා තියෙන්නේ යහපත් දේ දකින්න විතරයි. යහපත් මුඛයක් දීලා තියෙන්නේ යහපත් දේ කතා කරන්න විතරයි. එකටම ඒ විට ඔබට ලැබෙන්නේ මොකද වෘෂභ ලග්නෙමෙනි? ප්‍රිය මුහුණක්. කන්නට ලැබෙන්නේ විෂ නැති ආහාර. පෝෂ්‍යදායී ආහාර. ගුරුකම් වලට අසුවන්නේ නැහැ. කෑම බීම වලින්. ඇයි එහෙම ඔබට වෙලා තියෙන්නේ? ඔබ පෙර ආත්මවල ඔබගේ ඇස් දෙක මුල් කොටගෙන ඔබගේ මුඛය මුල් කොටගෙන ඔබගේ වචනේ මුල් කොටගෙන බොහෝ පින් කරලා තියෙන නිසා. හිතලා බලන්න ඔබගේ ජීවිතය තුළ මම මේ කියන දේ ඇත්තද කියලා. ඒ නිසාම ඔබට ලැබෙන්නේ යහපත් මුඛයක්. මන්ද ඔබ චාරිත්‍ර වාරිත්‍ර හොඳින් දන්න කෙනෙක්, ඒ චාරිත්‍ර වාරිත්‍ර අගය කරන කෙනෙක්, ඒ චාරිත්‍ර වාරිත්‍ර තුළ තම බිරිඳට ස්වාමියට සැලකිල්ල දක්වන්න උපන් හපන්කමක් තියෙන කෙනෙක් වෘෂභ ලග්නෙමෙනි ඔබ. ඔබ කර්මයට අනුව විවාහ ජීවිතය තුළ ආත්ම දමනයෙන් යුතුව ප්‍රේමයේ සම්බන්ධ කටයුතු පිරිසිදු තබා ගැනීම ඔබගේ එකම අභ්‍යන්තර ආසාව බවට පත් වෙනවා. හැබැයි මේ බොහෝ තුලට වචනය තුල විතරයි සීමා වෙන්නේ. හොඳට කල්පනා කරන්න වෘෂභ ලග්න හිමියනි ඔබ ආසයි ආත්ම දමනයෙන් යුතුව ප්‍රේමයේ සම්බන්ධව ඊතා පිරිසිදු තබා ගන්න. තමා බිරිඳට තමාගේ ස්වාමියට කට ඇරලා ඔබට කියන්න පුළුවන්. කට පුරා කියන්න පුළුවන්. මට වාගේ ආදරය නැතුව බෑ. මම වෙන අයට ආදරය කරන්නේ නැහැ. ඔබට පමණයි ආදරය කරන්නේ. මේ වචනය සත්‍යවාදී කරගන්න. ඒ වචනයට කවදාවත් බොරුවක් වෙන්න ඉඩ තියන්න එපා. මොකද ඔබ ඒ වචනය තුල බොරුවක් වෙන්න ඉඩ තියෙන නිසා තමයි කර්ම විශ්ින් ඔබට බොහෝ විට දියණියන් ලබා දීලා පිරිමි දරුවන් ලබා දෙන්නේ. මොකද වෘෂභ ලග්න හිමියන්ට ලස්සන විවාහ ජීවිතයක් තියෙනවා. මෙවැනි දෙයක් ඔබ අතකින් සිද්ධ වුණොත් පිරිමි දරුවන් ඔබට යාදෙන්නේ නැහැ. කර්මයට අනුව එහෙමයි පෙන්වන්නේ. චේතිය සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ මේ විදිහටම කියනවා. මොකද්ද? බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුෂ වචන කීම ඔබට පිරිමි දරුවන් උපද්දවන්නේ නැහැ. ඔබ ළඟ සිටින ඔබ ආරක්ෂා කරන සතරවම් මහදෙවරු ඔබගේ ඉෂ්ට දේවතුන් වහන්සේ ඔබ අතහැර යනවා. ඔබගේ වචනයන් නැහැ විශ්වාස කරන්නේ නැහැ. පිරිමි දරුවන් උපදුනත් පිරිමි දරුවන්ගේ ආරක්ෂාව ඔබට ලැබෙන්නේ නැහැ. ඔවුන් ලොකු මහත් වුණා ඔබ අතහැරලා යන්න පුළුවන්. ඔන්න ওই විදිහට තමයි ඒ දේවල් බුදුදහම තුලත් කියෙන්නේ.
ඒ නිසාම ස්ථිරාතරයක් වචනය තුල තියෙනවා. කොහෙද වෘෂභ ලග්න තිබෙන්නේ තියෙන්නේ වචනය තුල පමණයි. දැන්ට මේ කර්මයේ කියන දෙයි මම ඔබට මේ කියන්නේ. නියම ආදරයක් තියෙන අයෙක් තමයි ඔබ වෘෂභ ලග්න හිමියනි. මොකද වචනයේ කටපුරාම ආදරේ සත්‍යවාදී ඔබට. ඇවිදීමෙන් වෙහෙසටපත් වෙන කෙනෙක්. නිරායසෙන් ලැබුණට වෘෂභ ලග්න හිමියන්ට තියෙන වැදගත්ම දෙයක් තමයි හැම දෙයක්ම ලක් බයි chance විදිහට ගන්න බෑ. මහන්සි වෙන්න ඕනේ. උපයන්න මහන්සි වෙන්න ඕනේ. ඒකයි මං කිව්වේ ඔබගේ විවාහ ජීවිතය තුළ ධර්මවත් විවාහ ජීවිතයක් ගත කරන්න ඔබට බොහෝ ඇවිදින්න වෙනවා. ඇවිදීමෙන් ඔබ වෙහෙසටපත් වෙනවා. එහෙමනම් වෘෂභ ලග්න හිමියෙක් ඔබ කසාද බැඳලා තියෙනවා නම් මේ වෘෂභ ලග්න හිමියා ගෙදරට එන විට ඔබ බිරිඳක් විදියට ආදරෙන් ඒ ස්වාම පුරුෂයාව පිළිගන්න ඕනේ. ආසම දෙයක් හදලා දෙන්න ඕන බොන්න. තුවාය අතට දෙන්න ඕන. මහත්ය ඔබ ගිහිල්ලා වොෂ් එකක් දාගෙන ඉන්න. එහෙම තමයි පිළිගැනීම සිද්ධ වෙන්න ඕනේ. ඔබ ස්වාමියෙක් නම් ඔබ ගෙදර විගසම ඔබ හොයාගෙන යන්න ඕනේ බිරිඳව. කොහොමද ඔයාට? ඔයාට මං ආස කරනම දෙයක් ගෙනාවා. පොඩි දෙයක් වෙන්න පුළුවන්. ඒ කැපකිරීම වෘෂභ ලග්න හිමි බිරිඳ බලාපොරොත්තු වෙනවා. අනේ මේ මගේ මහත්තයා මං ගැන හිතලා තියෙනවනේ කාර්ය බහුල වෙලා. ඒක තමයි ආදරයේ ප්‍රායෝගිකත්වය වෘෂභ ලග්න හිමියනි. ඒත් වගේම ඔබ වෘෂභ ලග්න හිමියා නෑයින්ට මිත්‍රින්ට බොහොම හිතවත් වෙන කෙනෙක්. එනම් මේ වෘෂභ ලග්න හිමියන්ට ලැබෙන බිරිඳ ස්වාමියත් නෑයින්ට මිත්‍රයන්ට හිතවත් කෙනෙක් බවට පත් වෙන්න ඕනි. බිරිඳ හා ස්වාමියාගේ සමග ඇති ප්‍රේම බන්ධනය ඉතා ගෞරවනීයයි. වචනය තුල ඉතා ගෞරවනීයයි. කාටවත් කෑ ගහ ගන්න නෑ. දොස් පවර ගන්නේ නෑ. ගෞරවනීය ලෙස තියාගන්නවා. ඒත් එක්කම ඔබ තම බිරිඳට ස්වාමියාට සත්‍යවාදී මිත්‍රෙක් වෙනවා. මිතුරියක් වෙනවා. කිව්වොත් කිව්වා. මම ඔබ වෙනුවෙන් ඉන්නවා. මම ඒ දේ කරනවා. ඒක තමයි මම මේ කියන්නේ. වචනය තුල සත්‍යවාදී වෙනවා. පොරොන්දුවක් දුන්නයි පොරොන්දුව රකින්නවා. මේ වෘෂභ ලග්න හිමියට තියෙනවා කර්මයට අනුව අන්‍යයන්ගේ දුක් ගැන බොහෝ දුක් වෙනවා. මම මේ පසුව කතා කරන වෘෂභ ලග්න හිමිනේ දැන්ට මේක දැනගන්න. ඔබ අන්‍යයන්ගේ දුක ගැන බොහෝ දුක් වෙන කෙනෙක්. තම බිරිඳගේ ස්වාමියාගේ හැරෙන්න. අනිත් අයගේ දුක් ගැනත් ඔබ දුක් වෙනවා. ඒ කියන්නේ වෘෂභ ලග්න හිමියන්ට අනුන්ගේ ඕපදූප ගැනත් හොයන්න ආසාවක් තියෙනවා කියන කතාවක් තමයි මෙතන වෘෂභ ලග්න හිමිනේ කියවෙන්නේ. දැනට ඔක හිතේ තියාගන්නකෝ. ආගමික භක්තියෙන් යුක්තව තමයි විවාහ ජීවිතය ගෙවන්නේ. වාචිකව බොහොම ආගම දහමට අනුව. ඒ කියන්නේ අයහපත් වචන භාවිතා කරන්නේ නැහැ. ගෞරවය ලබා දෙනවා වචනය තුළ. මොකද මේ වෘෂභ ලග්න හිමියා තීක්ෂණ චින්තකයෙක්. හොඳට හිතන්න පුළුවන් කෙනෙක්. මං කියන හොඳ S2ක් තියෙනවා කියලා. මේ S2 හරි නිර්මාණශීලී. මේ S2 මනසට පණිවිඩ යවන්න පුළුවන් දකින්න දේ රූප රාමු බවට පත් කරලා මනසින් බලන්න. මං කියපු දේ ඇත්තද නැත්තද කියලා වෘෂභ ලග්න හිමියනි ඔබ බලන්න ඕනේ. ඒ නිසාම වෘෂභ ලග්න හිමියනි ස්වභාවිකවම කර්මය ඔබට පෙන්වා දෙනවා. වෘෂභ ලග්න හිමි ඔබ ස්ත්‍රියක් නම් පළමුවෙන්ම ස්වාමියාද. ඔබ වෘෂභ ලග්න හිමි පුරුෂයෙක් නම් පළමුව භාර්යාවද
මරමුවටපත් වෙනවා. මම කියන්නේ අකාල වියෝගයක් නෙමෙයි වෘෂභ ලග්න හිමියනි. ඔබ වෘෂභ ලග්න ස්ත්‍රියක් නම් ඔබට පෙර ස්වාමියා නැති වෙන්න පුළුවන් කියන කතාව මේ කියන්නේ. මෙතන මම දැන් අකාල වියෝගයක් ගැන කතා කරන්නේ නැහැ. හරි? පූර්ණ ආයුෂ ලැබෙන්න වෙන්න පුළුවන්. ඔබ වෘෂභ ලග්න හිමි පුරුෂයෙක් නම් ඔබට පළමුව භාර්යාව නැති වෙන්න පුළුවන් කියන කතාවයි මම මේ කියන්නේ. හැබැයි එසේ නැතුණත් වෘෂභ ලග්න හිමියා දෙවෙනි විවාහකට යන්නේ හරීම කලාතුරකින්. අර මම කියන්නේ සත්‍ය ප්‍රේමයක් තියෙන වචනේ තුල කියලා. හරි? හැබැයි දැන් මම මේ කතා කරන්නේ විවාහ ජීවිතය තුල මේ සියලු දේවල් මනසට ගන්න ආකාරය. හැබැයි මේ කර්මයට අනුවයි මම ඔබට කියලා දෙන්නේ වෘෂභ ලග්න හිමියනි. දැන් මේ මානසිකව ඔබ ගැන හිතන දෙගිඩියාවක් තියෙනවා. මන් මෙහෙම බිරිඳට කිව්වට බිරිඳ මට මේක කරලා දෙයිද දන්නේ නැහැ. එයා මට සලකයි දන්නේ නැහැ. මට ඔළුව ටිකක් රෙදිනවා වගේ ඔළුව අත ගා ගන්න ඕන. මම බිරිඳට කියනවා කරයිද නැද්ද දන්නේ නැහැ. පොඩි දෙගිඩියාවක් තියෙනවා. ඔන්න අද හොඳ chance එක වෘෂභ ලග්න හිමියනි ඔබගේ බිරිඳට ස්වාමියාට මේක පෙන්වන්න. මොකද දෙගිඩියාවක් තියෙද්දි ඒක 50% වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. වෙන්නේ නැතුනොත් ඔබට දුකයි. හැබැයි එහෙම බිරිඳ විසින් කලේ නැති වුණොත් හිතන්නකෝ ඔබ ආසයි බිරිඳට කියලා ඔළුවට පොඩි මසාජ් එකක් දී ගන්න. බිරිඳ ඒක ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ඒක අයහපත් විදියට තැනකදී ඔබව අයහපත් මාර්ගයට ගෙනියන්න ඔබගේ මනස ඔබට උදව් කරන වෙලාවක් තියෙනවා. දැනට මම ඒක කතා කරන්නේ. දැන් එහෙමනම් මම වෘෂභ ලග්න හිමියන්ට මොකද කියන්නේ? ඔබගේ බිරිඳට ස්වාමියාට වෘෂභ ලග්න හිමියනි හොඳින් උපකාර කරන්න. මොකද දිට්ඨ ධම්ම වේදිනිය කර්ම යනුව කියනවනේ ඔබ කරන දේ යහපත් ප්‍රතිඵල මේ ආත්මෙදි තුලින් එකක් ලබන්න පුළුවන් කියලා. ඒක ඔබ වඩා උපකාර කළොත් ඔබ බිරිඳගේ ඔළුවට මසාජ් එකක් දෙනවා. ඔබගේ බිරිඳ ළඟටම ගිහිල්ලා තේක දෙනවා. කද්දි කැම හිර වුණොත් ඔබ වහා නැගිටලා ගිහිල්ලා වතුර එකක් ගෙනත් දෙනවා. එතකොට ඔබට ඒ ප්‍රතිඵලය ලැබෙන්නේ නැද්ද වෘෂභ ලග්න හිමියනි? ලැබෙනවා. ඒක තමයි කර්මය කියන්නේ. ඒක තමයි පටිච්ච සමුප්පාදය කියන්නේ. අපි හේතුවක් හැදුවොත් ඒ හේතුවට ප්‍රතිඵලයක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. මේ අපේ ජීවිතයේ මේ උපතත් ඔබ මම මේ ලබන තියෙන උපතත් අපේ ඒ හේතුවේ ප්‍රතිඵලයක් තමයි. ඒ කියන්නේ හැම කෙනාටම එක සමානව පෝසත් වෙන්න බැරි. එක සමානම කතික දක්ෂතාවය නැත්තේ. ඒ අපි කරපු කියපු විදිහට තමයි ඒ දේවල් සිද්ධ වෙන්නේ. හැබැයි භාර්යාවට හෝ ස්වාමියාට හොඳින් සලකන කෙනෙක් කවුද මේ වෘෂභ ලග්න හිමියා? ධනවත් ලෙසින් පුරුෂ වීරියෙන් යුතුව තම විවාහ ජීවිතය ඉදිරියට ගෙන යන්න තමාගේ නමට ගෞරවය ලබන්න වෘෂභ ලග්න හිමියනි විවාහ ජීවිතය තුළ ඔබට හිමිකමක් හැකියාවක් දක්ෂකමක් කර්මයට අනුව අනිවාර්යයෙන්ම තියෙනවා. විවාහ ජීවිතය තුළ ඔබගේ මනස දැන් මේ විවාහය පිළිබඳ සිතුවිලි විවාහ ජීවිතය පිළිබඳ සිතුවිලි ඔබේ බිරිඳ ස්වාමියා දරුවන් ගැන එන සිතුවිලි ඔබට එන ආකාරය ගැනයි මේ කර්මය කියලා දෙන්නේ. ඔබ ක්‍රියාකාරී වෙන්නේ මෙසේ මනසින් උසස් සිතුවිලින් යුක්තව හිතින් මමාපෑමේ බලයක් ඔබට තියෙනවා. දැන් හිතන්නකෝ උදාහරණයක් විදියට ඔබ දැන් හිතනවා බිරිඳ මට තේ එකක් ගෙනත් දෙයි කියලා. හැබැයි බිරිඳ තේ එකක් ගෙනත් දෙන්න ඉස්සෙල්ලා ඔබ මානසිකව දැකලා ඉවරයි බිරිඳ ඇවිල්ලා මට තේ එකක් ගෙනත් දීලා ළඟටම ගෙනත් දෙනවා. මම කියන්නේ ශක්තිය. හැබැයි ඒක ප්‍රායෝගිකව 50% වෙන්නේ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. 50ක් වෙනවා. ඔබ 100 වාරයක් ඉල්ලුවොත් 50 වරයක් බිරිඳ හෝ තේ එක ගෙනත් දෙන්න පුළුවන් ස්වාම පුරුෂයාත් ඒක ගෙනත් දෙන්න පුළුවන් 50 වාරයක් නැති වෙන්න පුළුවන් කියන කතාවකුත් වෘෂභ ලග්න හිමියනි කර්මයට අනුව ඔබට තියෙනවා. ඔබට ගෞරවය ලබන්න කියන්නේ සෞම්‍ය වචනෙන් ඔබ අමතන්න ඔබගේ නම කියලා ආදරෙන් 150ක වාසනාවක් විතර ඔබට තියෙන්නේ. එහෙනම් තව 150ක් පොඩි සැරපරුස ගතියකුනොත් මහත්මයා මේන්න කන්න අන්න ඒ වගේ කියන්නත් තියෙනවා. ආදරෙන් කියන්නත් පුළුවන්. මගේ සුදු මහත්තයා ඔන්න බත් බෙදලා තියෙන්නේ එන්නකෝ කන්න. එහෙමත් තියෙනවා. අර එහෙමත් තියෙනවා 50%. හරි. උසස් සිතුවිලින් යුක්තව මවාපෑමේ බලයක් තියෙනවා.
අදහස් මනසින් සටහන් බවට පත් කරලා ඔබට බලන්න පුළුවන්. ඔබ ප්‍රේමයට උසස් කෙනෙක්. ඒ කියන්නේ ඔබ ආදරය ප්‍රේමය මනසින් අගය කරන කෙනෙක්, ප්‍රේමයට ආදරයට ගෞරව කරන කෙනෙක්. ඔබ තම නෑයින් මිත්‍රීන් සමග හවුවීම් ඇති කරගන්නා විට ඔබ නිතර වෙනස් වෙන ගතියක් ඔබ තුළ තියෙන්න පුළුවන්. මම මේ කියන්නේ ක්‍රියාව තුළ ඇක්ෂන් එක. වචනය තුළ ආදරය 100% තියෙනවා. හැබැයි මානසිකව ඔබ බිරිඳගෙන් ස්වාමියාගෙන් සැපයක් ලබන්න ඔබට තියෙන 50%යි. ඔබ හම්බ කරන මිල මුදල් වලින් ඔබගේ පවුලේ දියුණුවට මුදල් යොදවන්න තියෙන 50%යි. ඊටු 50 පාට යනවද දන්නේ නැහැ. දැන්ට එහෙම හිතන්නකෝ උෂුබ ලක්ෂණෙන්නේ. රයිට්. ඒ නිසා ඔබ ක්‍රියාව තුළ, ඒ කියන්නේ ක්‍රියාත්මක වීමේදී ස්ථිර ආදරයක් නොමැති අයෙක් වෙන්න පුළුවන්. එහෙමනම් ක්‍රියාව තුළ කෙටි කාලින ප්‍රේම සම්බන්ධතා ඇති වෙන්න පුළුවන් කියන කතාවක් තමයි මේ කර්මය පෙන්වලා දෙන්නේ. විශේෂයෙන්ම මේ වෘෂභ ලග්න හිමියා පොදුවේ, මේක පෞද්ගලික එකක් නෙවෙයි. පොදුවේ ඔබ ස්ත්‍රියක් නම්, වෘෂභ ලග්න හිමි ස්ත්‍රියක් නම් පුරුෂ පක්ෂයට පොදුවේ ප්‍රේම කරන කෙනෙක්. සෑම පිරිමියෙකුටම රෙස්පෙක්ට් දීලා කතා කරනවා කියන කතාව මම මේ කියන්නේ. ඔබ පිරිමියෙක් නම් සෑම ස්ත්‍රියකටම පොදුවේ ආදරය ප්‍රේමය දක්වන කෙනෙක්. ඒතර මේක නරකක් නෑ, මේක පෞද්ගලික එකක් නෙමෙයි. පොදුවේ ඔබ අන් අයට යහපත්ව උදව් කරන්න කැමති අය. ඒ කියන්නේ ඔබ අන් අයට උදව් කරන්න කැමති. මෙන්න මෙතනදී දැන් ඔබගේ මනස තුල ඔබට ලැබෙන ගෞරවය බිරිඳගෙන් තියෙන 150යි, ස්වාමියාගෙන් තියෙන 150යි. මේ කර්මය පෙන්වලා දෙන විදිය. එහෙනම් ඔබට තියෙන ගෞරවය නැති වෙන්නත් පුළුවන්, ඇති වෙන්නත් පුළුවන්. ඔබ අන් අයට යහපත් ලෙස උදව් කරන්න කැමතියි. හැබැයි මේ ඔබෙන් උදව් ගන්න අය ඒ උදව්ව නැවත නැවත මතක් කරමින්, ප්‍රශංසා කරමින් ඔබ පසුපස එනවා. එවිට ඔබගේ හදවත, ඔබගේ මනස තුල කාමයේ පිළිබඳ සිතුවිලි උපද්දවා හිතා කාම ගුණ ඔබට හිතන්න පුළුවන් කෙනෙක්. පිරිමි කෙනෙක් කාන්තාවකට උදව් කරපුවම කාන්තාවත් තිසේ ඔබව ප්‍රශංසා කර කර එනවා. පිරිමි වෘෂභ ලග්න හිමි ඔබට මනස තුල කාම සංකල්ප නැවත හිතා ආස්වාදයක් ලබන කෙනෙක්. මේ කර්මයට අනුව එවිට මොකද වෙන්නේ? අනිවාර්යෙන් ඔබ ඒ ස්ත්‍රිය සමග බහුභාර්යා සේවනයකට යන්න පුළුවන්. ඔබ ඒ ස්වාමියා මේ පිරිමියා සමග බහුභාර්ය සේවනයකට යන්න පුළුවන් ඉඩකඩක් කර්මය පෙන්වලා දෙනවා. එහෙම අවස්ථාවක් වෘෂභ ලග්න හිමියන්ට ලැබෙනවා කියලා. මේක තව ඉස්සරහට විස්තර කරනවා. කර්මය පෙන්වා දෙනවා. ඔබට ලස්සන විවාහ ජීවිතයක් ගෙනියන්න ඔබ දරන උත්සාහයන්හි, ධනය හරි හම්බ කරන ප්‍රයත්නයන්හි, අසල්වැසි ආශ්‍රයන්හි, ඒත් එක්කම ඔබත් එක්ක බහුව බලෙන් එකට එක්ව වැඩ කරන ස්ථානයන්හිදී, ක්‍රියාවන් තුළදී ඔබගේ ආදරයේ ස්ථිරභාවය නැති වෙනවා. ස්ථිර ආදරයක් නැහැ. එහෙනම් කෙටි කාලීන ප්‍රේම සම්බන්ධතා ඇති කර ගැනීමට ඊට කඩ ලැබෙනවා. එහෙත්
අන් අය ආශ්‍රය කරන්න, ඒ කියන්නේ දැන් ඔබ අන් අය ආශ්‍රය කරන දැන් ගෙදරදී වචනය තුල විවාහ බිරිඳට ස්වාමියාට හරි විශ්වාසවන්ත කෙනෙක්. ඔබ ක්‍රියාත්මක වීමේදී ඔබට ස්ථිර ආදරය නැති වෙනවා. මොකද බලන්න වෘෂභ ලග්නයේ මේනේ. ඔබ බිරිඳත් එක්ක එකට එක ක්‍රියා කරන වෙලාවල් තියෙනවනේ. ඔබ ස්වාම පුරුෂත් එක්ක එකට එක ක්‍රියා කරන වෙලාවල් තියෙනවනේ. එතකොට මොකද වෙන්නේ? අර වචනෙන් ඔබ ප්‍රකාශ කළ ආදරය ඒ ක්‍රියාව තුළ මොකද වෙන්නේ? නැති වෙලා යනවා. මොකද හේතුව? එකට එක කීම. එකට එක කිරීම. තව පැත්තකින් කිව්වොත් හොස්ස ළඟින් මැස්සා ගියා වගේ තද වෙනවා. වහ කිපෙන ගතිය. හොඳට හිතලා බලන්න මම මේ කියන දේ මම කියන්නේ කර්මයට අනුව ඔබට පෙන්වලා දෙන්න කියන දේ විතරයි. එතකොට වචනය තුළ කියපු ආදරය වෘෂභ ලග්න හිමිනි ඔබගේ ක්‍රියාව තුළ තියෙනවද? නැහැ. එපා වෙනවා. දැන් මෙවැනි අවස්ථාවන්හි තමයි ඔබත් එක්ක එකට එක කියන්නේ නැති, එකට එක ගැටෙන්නේ නැති, ඔබේ සෑම ක්‍රියාවක්ම අනුමත කරන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ හමු වෙද්දී ඔබ අහු වෙන්නේ ඒකයි. ඒ නිසා ඒ වගේ පහත් ආශ්‍රයන් වලදී ඔබ අගෞරවයටපත් වෙන වෘෂභ ලග්න හිමිනේ. ඒ කියන්නේ බිරිඳ ස්වාමි ආශ්‍රයේදී ඔබ නියම සත්‍ය ආදරයෙන් පෙළෙන කෙනෙක්. එයින් පිටව ගිය පසු එහෙම නැත්නම් ක්‍රියාවන්නේ ඔබ එකිනෙකා ගැටෙන විටදී ඒ ස්ථිර ආදරය නැති වෙන්න පුළුවන්. එහෙමනම් වෘෂභ ලග්න හිමිනේ විවාහ ජීවිතය තුළ ඔබ කවදාවත් තම බිරිඳ ස්වාමියාත් එක්ක එකට කීම වහ කිපෙන ගතිය නැති කරගන්න එපා. උදාහරණයක් විදිහට මම කියන්නම්කෝ. ඔබගේ බිරිඳ කියනවා ඔබව දැකලා අනේ මහත්තයෝ එන ගමන් ඔය වතුර වීදුරුවත් තරන් එන්නකෝ. ඔබ නිකමට හරි කිව්වොත් ඇයි ඔයාට ඇවිල්ලා මේක ගන්න බැරි දොර කකුල් නැද්ද? අන්න එතන තමයි ගැටීම එන්නේ. එසේ නොකියන්න ඕනේ. ඔබෙන් උදව්වක් ඉල්ලපු විට හදිසි උදව්වක් ඉල්ලපු විට ඒ හදිසි උදව්ව කරලා දෙන්න ඔබ. එතකොට මේ ස්ථීර ආදරයට හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඇති වෙන්න පුළුවන් කෙටි කාලින ප්‍රේම සම්බන්ධතා. ඒව ඉක්මනින් නැති වෙලා යන දේවල්. නමුත් ඒ වගේ අවස්ථාවක්වත් ඇති කරගන්න එපා විවාහ ජීවිතය තුළ. ඔබ ආදරය කරනවා නම් විවාහ වීම බලාපොරොත්තු වෙන ආදරය කරනවා නම් ඔබ දෙදෙනා අතර එකට එක කරනවා නම් වහ කිපෙන ගතියක් තියෙනවා නම් අද මේක හදා ගන්න ඕන වෘෂභ ලග්නයේ මේනේ අද මේක හදා ගන්න ඕනේ. නැත්නම් මොකද වෙන්නේ? ඔබගේ ආදරයේ ස්ථිරභාවය නැති වෙනවා. දැන් මම මේක කරුණු විදියට ඔබට කියනවා. පොදුවේ වෘෂභ ලග්න හිමියා ස්ත්‍රියක් නම් පිරිමි පක්ෂයට පොදුවේ ආදරය කරන කෙනෙක්, ආලය කරන කෙනෙක්. ස්ත්‍රී පක්ෂයේද පොදුවේ පිරිමි අයට ප්‍රේම කරන්න, ආදරය කරන්න කැමති කෙනෙක්. කතා බහ කරන්න කැමති කෙනෙක්. මේක කිසිම නරකක් නෑ. මේක පොදුවේ දෙවෙනි කරුණ. වෘෂභ ලග්න හිමියා අන්‍යයන්ගේ දුක ගැන බොහෝ දුක් වෙනවා. එතකොට වෘෂභ ලග්න හිමියා ස්ත්‍රියක් ගැන දුක් වුණොත් මොකද වෙන්නේ? බිරිඳක් විදිහට ඔබ වෙන පිරිමියෙක් ගැන දුකටපත් වුණොත් මොකද වෙන්නේ? මොකද කාමයේ තුල අවසානය දුකක්ම තමයි. කැමැත්තක් තියෙන නිසානේ ඔබ දුකටපත් වෙන්නේ. කැමැත්තක් නැත්නම් දුකටපත් වෙන්නේ නැහනේ. ඒත් එක්කම හිත තුල ස්ථිර ආදරය ඇති වෙන්නේ නැහනේ. එතකොට මොකද වෙන්නේ? ඔබ ඉක්මනින් වැරදි කාම සේවනයන් වල ගොදුරක් බවට පත් වෙන්න පුළුවන්. අඹු සැමියන් අතර එකට එක කිරීම, එකට එක ගැටීම, වහ කිපීම, එක්කෙනෙක් තරහ වෙලා ඉන්නවා කතා කරන්නේ. ඒක තමයි මම වහ කිපීම කියලා කිව්වේ. මොකද මේ සුළු අන්තරය අපි තුඟ බිරිඳ තරහ වෙලා ඉන්න ස්වාමියාත් එක්ක කතා කරන්නේ නැහැ. මේ සුළු අන්තරය තුළ හිතන්නකො මේ ස්වාම පුරුෂයාට තම හිතවත් වෙනත් කාන්තාවකින් කෝල් එකක් එනවා කියලා. ඉදිරි ස්වාම පුරුෂයාට තව වැඩිපුර කාලයක් අරගෙන යත් එක්ක කතා කරන්නේ. නෑ මම බිරිඳ තරහ වෙලානේ.
එහෙනම් මම කියන්නේ ස්ත්‍රී ස්වාම පුරුෂයට බිරිඳ දෙන්නටම ඒ වගේ අවස්ථාවක් විවාහ ජීවිතය තුළ ඇති කරන්න එපා කියලා. හිත තුළ ස්ථිර ආදරය ඇති කරගන්න ඕනේ. කිසිම දෙදෙනා අතර තරහක් ඇති වෙන්න බෑ. ඒ තරහ ඇති වෙන්නේ කොහොමද? ක්‍රියාව තුළ. කතාව තුළ නෙමෙයි ක්‍රියාත්මක වීමේදී. ඒත් එක්කම මේ වෘෂභ ලග්න හිමියා තම බිරිඳගෙන් හෝ ස්වාමියාගෙන් තමාව ගුරුසු ලෙස අමතනවට කැමති නැහැ. සද්දේ දාලා සැර පරුෂ විදියට ගෞරවයක් නැති විදියට අමතනවට කැමති නැහැ. එහෙම ක්‍රියාකාරී වෙනවට කැමතිත් නැහැ. හිතන්නකෝ දැන් ස්වාම පුරුෂයා මේ සාලේ අතු ගන්න යන්නේ. පොඩක් ටිකක් හිමින් වැඩ. කාන්තාව වෙලා ගන්න දෙනවා මෙහාට කොස්ස මං අතු ගා ගන්නම්. දැන් මේක ගුරුසුයි. ඒතර වෘෂභ ලග්නේ ස්වාම පුරුෂයාට බිරිඳට එපා වෙනවා. එතකොට ඒ විපා වීම තුළ ඒ වෘෂභ ලග්න හිමියා විවාහ ජීවිතය තුළ රෝගියෙක් බවට පත් වෙනවා. රෝගියෙක් කියන්නේ නිරෝගී ලෙස විවාහ ජීවිතය ගත කරන්න පුළුවන් කායික මානසික ශක්තිය නැති වෙලා යනවා. එතන සපවත් විවාහ ජීවිතයක් ඇති වේද වෘෂභ ලග්න හිමියනේ? නෑ. ඔබ මනසින් කාමයට ආස කරන කෙනෙක්. කාමයේ තියෙන්නේ කාම ගුණ. මම ඒක ඔබට පැහැදිලි කරලා දෙන්නම්. ඒ කාමයේ තුල ඇලී ගැලී සිටීමට එම අවස්ථාවන් ප්‍රකාශව ඔබෙන් පෙන්න නිසාම ඒවා තම බිරිඳට ස්වාමියාට ඔබට හංගන්නත් බෑ. ඔබේ මූණෙන් පේනවා. මම එකනේ කිව්වේ ඉස්සෙල්ලා පෙර මේ වෘෂභ ලග්නේ මියන්ට තමා ගැන දැනගන්න ඕන නම් කැටපතක් ඉස්සරහට ගිහලා කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා ඔබ ගැන බලන්න කියලා කිව්වේ. මොකද ඒවා ඔබ තුලින් ප්‍රකාශයටපත් වෙනවා. මූණෙන්. ඒවායේ තෘප්තියට පැමිණීම පිණිස අයහපත් මාර්ගද උපයෝගී කරගන්න පුළුවන්. වෘෂභ ලග්න හිමි ඔබ ස්ත්‍රී පක්ෂයේ අතර වැඩි ප්‍රසිද්ධියක් උසුලන නිසා. වෘෂභ ලග්න හිමි ස්ත්‍රී ඔබ පිරිමි පක්ෂය අතර වැඩි ප්‍රසිද්ධියක් උසුලන නිසාද විවාහ ජීවිතය තුළ අවුල් වියවුල් ඇති වෙන්න පුළුවන්. හේතුව දෙදෙනා අතර අවබෝධයක් නැහැ. වෘෂභ ලග්න හිමියනි ඔබට වෘෂභ ලග්න හිමියෙක්ව කසාද බඳින අනිත් බිරිඳට හෝ ස්වාමියාට හොඳ අවබෝධයක් තියෙනවා මේ වෘෂභ ලග්න හිමියා කෙරෙහි. එයා කොහෙ ගියත් මට විශ්වාසයි. අන්න එහෙම තමයි හිතන්න පෙළඹෙන්න ඕනේ. මොකද විශ්වාසය නැතුව විවාහ ජීවිතයක ගැළපීමක් කවදාවත් ඇති වෙන්නේ නැහැ. සුරක්ෂිතතාවයක් ඇති වෙන්නේ නැහැ. සැකයෙන් නිතර ඉන්න ගියාම මොකද වෙන්නේ? සැකයට පුළුවන් විවාහ ජීවිතය අවුල් කරලා දාන්න. එතකොට දැන් මොනාරි සැකයක් ඇති වුණා කියලා හිතන්නකෝ. අනිවාර්යයෙන්ම අඹ සමයෙන් අතර හොඳ සාකච්ඡාවක් තියෙන්න ඕනේ සැකේ දුරු කරගන්න. මොකද අනිත් එක කෙටි කාලෙම ක්‍රියාව තුළ ආදරණීය ස්ථිර බව නැති වෙන නිසා විටක තම බිරිඳ ස්වාමියා සමග යහපත් නිර්වුල්ව ඔබට ආශ්‍රය කරන්න බැරි ගතියකුත් ඇති වෙනවා. ඇයි හිතේ වරදක් තියාගෙන මනසේ වරදක් තියාගෙන ඔබ වචනෙන් සත්‍යවාදී වෙන්න බෑනේ. ඒ සත්‍යවාදී වෙන්න ගිය ගමන් ඔබ අහු වෙනවා. ඔය බිරිඳට ස්වාමියට මේක අහු වෙනවා. වෘෂභ ලග්න හිමින් උතර තේරුම් ගන්න. විවාහ ජීවිතය තුළ ඒ නිසාම පාඩු අලාභ ඔබට විඳින්න සිදු වෙනවා. ඒ විපාක ලෙස වෘෂභ ලග්න හිමිනේ විපාක ලෙස කර්මය ඔබ කරන වෙළඳ ව්‍යාපාර වලින් රැක ආරක්ෂා වලින් පාඩු විඳින්නට සිද්ධ කරනවා. පාඩු ඇති කරන්නට මූණ පාන්නට සිද්ධ වෙනවා. ඔබ විවාහ ජීවිතය තුළ තම බිරිඳට නිර්වුල්ව පතිවත රැකගෙන ඉන්න බිරිඳට එවැනි බිරිඳක් හිටියදී ඔබ වෙන ස්ත්‍රියක් ආශ්‍රය කළොත් සද්ධාවන්ත ස්වාම පුරුෂයෙක් ඉද්දී ඔබ වෙන පිරිමියෙක් ආශ්‍රය කළොත් වෘෂභ ලග්න හිමියදී
මේ ආත්ම භාවයේදීම දිට්ඨ ධම්ම වේදිනිය කර්මය අනුව ඔබට කොහාටද රිද්දවන්නේ? අලාභ ඇති කරන්නේ. ඔබගේ රැකරක්ෂාව නැති කරලා දානවා. ඔබ හිතන ප්‍රොමෝෂන් එක ඔබට ලැබෙන්නේ නැහැ රැකියාව තුළ. ඔබගේ වෙළඳ ව්‍යාපාර කඩා වැටෙනවා. එහෙම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා වචනීය තුළ මම ආදරෙයි. මම වෙනස් වෙන්නේ නැහැ කියලා කටපොරෝලා ඔබට කියන්න පුළුවන් වෘෂභලක් නෙමෙයිනි. කර්මයක කියලා දෙනවා. නමුත් ක්‍රියාවේදී ආදරය ස්ථිර වන්නේ නැහැ. මානසිකව ඔබ සංකල්ප රාගයන් ගැන නිතර ඔබ හිතන්න පෙළඹෙනවා කියන කතාව තමයි මෙතන මේකේ තියෙන්නේ. නිතර ඔබ හිතන්න පෙළඹෙනවා. ඇයි ඔබට මෙහෙම සිද්ධ වෙන්නේ? අන්න ඒ දේ බුදුන් වදාළ ධර්මයට අනුව වෘෂභ ලග්න හිමියනි. මං ඔබට කියලා දෙන්නයි තීරුම් කරලා දෙන්නයි උත්සාහ කරන්නේ. මේකට මම යොදාගන්නේ පටිච්ච සමුප්පාදය. හේතුවක් ඇතුව තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඒ හේතුව නැති කරපුවාම මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. ඔබ බෞද්ධයෙක් නොවුනත් ඔබ හොඳින් මේක අහගෙන ඉන්න. ඔබටත් මේක තේරුම් ගන්න පුළුවන්. පටිච්ච සමුප්පාදයේ පළවෙනි එක තමයි අවිද්‍යාව. ඇයි අවිද්‍යාව ඔබට ඇති වෙන්නේ? චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක ඥානයක් නැති නිසා. මොකද්ද මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ? දුක කියන්නේ මොකද්ද කියලා ඔබ හඳුනන්නේ නැහැ. මොකක්ද දුක කියන්නේ? බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉපදීම දුකක්. ජරාවට මහලු වීමටපත් වීම දුකක්. ලෙඩ රෝග වලින් පීඩා විඳීම දුකක්. ප්‍රිය පුද්ගලයන්ගේ ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීම දුකක්. අප්‍රිය පුද්ගලයන් අප්‍රිය වස්තුන් හා එක්වීම දුකක්. හඬා වැළපීමට ශෝකයටපත් වීම දුකක්. මරණයටපත් වීම දුකක්. තමන් කැමති දේ ඉටු නොවීම දුකක්. මේක තමයි දුක්ඛ ආර්ය සත්‍ය. ඊට පස්සේ මේ සියලු දේවල් අපිට වෙන්නේ තණ්හාව නිසා. තණ්හාව ගැන මෙසේ කියනවා. පුනර්භවය ඇති කරන ආස්වාදයෙන් ඇලෙන ඒ තන් වහා සතුටින් පිළිගන්නා වූ යම් තණ්හාවක් ඇද්ද ඒ තණ්හාව භව තණ්හාව විභව තණ්හාව කාම තණ්හාව ලෙස දුක්ඛ සමුදය ආර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. මේ ජීවිතයේ මේ ලෝකයේ දුක් ඇති වෙන්නේ තණ්හාව නිසා. භව තණ්හාව. අපි හිතනවා ජීවිතේ මොන දෙයක් අපිට කළත් වර්ධ කළත් පව් කළත් කුසල් කළත් අකුසල් කළත් අපි ජීවිතින් ජීවිතයට යන්න. ඒ ජීවිතයට ආසයි. භවයෙන් භවට යන්න තියෙන ආසාව. විභව තණ්හාව කියන්නේ අපි මොන දේ කළත් ඊළඟ ආත්මෙ දැන් අපිට ජීවිතයක් නැහැ කියලා හිතනවා. එය එහෙම නෙමෙයි කියලා බුදුරජාන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදා තුල අපිට කියලා දීලා තියෙනවා. තුන්වෙනි එක කාම. පංච ඉන්ද්‍රියන් මුල් කරගෙන අපි කාමයට අහු වෙනවා. මේක තමයි ජීවිතේ අපිට ලැබෙන ලොකුම විපාකය. කියන්නේ පංච ඉන්ද්‍රියන් මුල් කොටගෙන ඇති වෙන විපාක. ඊට පස්සේ කියනවා මේ භව තණ්හාව විභව තණ්හාව කාම තණ්හාව දුරු කරන්න පුළුවන් නැති කරන්න පුළුවන්. නිෂේධනය කරන්න පුළුවන්. සීල ආලයන් රහිත කරන්න පුළුවන්. මොකද රාගය හටගන්නේ ආලය තුලනේ. ඊට පස්සේ කියනවා ඒ දේවල් නැති කරන්න ඒ කියන්නේ භව තණ්හාව විභව තණ්හාව කාම තණ්හාව නැති කරන්න වෙනම ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව දුක්ඛ නිරෝධ ආර්ය ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය පිළිබඳ ප්‍රතිපදාවයි. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රමය තුල මේක නැති කරන්න පුළුවන් කියලා. මෙසේ දුකක් තියෙනවා දුක ඇති වෙන්නේ තණ්හාව නිසා. ඒ තණ්හාව නැති කරන්න පුළුවන් නැති කරන්න ක්‍රමයක් තියෙනවා කියලා ඔබ දන්නේ නැතිකම තමයි මම මේ කියන්නේ අවිද්‍යාවට හේතු වෙන්නේ. ඒ කියන්නේ අපි හිතන දේ අපි කරන ක්‍රියාව තුළ අපිට දුකක් ඇති වෙනවා කියලා නොදැන කරන ක්‍රියාවන් සිතීම් නිසා තමයි අවිද්‍යාව ඇති වෙන්නේ. ඔන්න දැන් අවිද්‍යාව ඇති වුණා. අවිද්‍යාව තුළ අපිට ඇති වෙන්නේ මොකද? සංස්කාරයන්. එහෙනම් සිතින් ක්‍රියාවෙන් කරන ඒවා. අවිද්‍යාව නිසා සංස්කාරය ඇති වුණා. හිතන්නකෝ අවිද්‍යාව කියලා කියන්නේ කුඹුරක් කියලා. මේ කුඹුරට එසෙන බීජ තමයි සංස්කාරයන්. දැන් බීජ ඉයලා තියෙන්නේ. හැබැයි මේ බීජ පැලවෙන්න නම් මොනවද ඕනේ කරන්නේ? වතුර පොහොරවන වෙනවා.
මේ සංස්කාරයන්ට පැවැත්මක් දෙන්න නම් මොකද ඕනේ? විඥානය පහළ වෙනවා. ඒකනේ මිනිස්සයා චුත වෙද්දී අපි මැරෙද්දී අපේ බොඩි එක අපේ ශරීරය ගමන් කරන්නේ නැහැ ඊළඟ ප්‍රතිසන්දිය සඳහා විඥානය ගමන් කරන්නේ. ඒ විඥානයේ පැවැත්මක් දෙනවා. තර විඥානය පහළ වෙනවා. විඥානය නිසා නාම රූප පහළ වෙනවා. නාම රූප නිසා සලආයතන හට ගන්නවා. කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස. සලආයතන නිසා ස්පර්ශය තියෙනවා. මොකද මේ ස්පර්ශය කියන්නේ? ඇහෙන් දකින රූප ඇහෙන් ස්පර්ශයයි. කනට ඇසෙන ශබ්දේ කනේ ස්පර්ශයයි. නාසයට ආග්‍රහණය වෙන සුවඳ නාසයේ ස්පර්ශයයි. දිවට දැනෙන රසය දිවේ ස්පර්ශයයි. කයට දැනෙන පහස කයේ ස්පර්ශයයි. මනසට එන අරමුණු සිතුවිලි මනසේ ස්පර්ශයයි. ස්පර්ශය පහළ වුණාම තියෙන විදීමක්. ඒ විදීම ආසාවක් බවට පත් වුණා. ඒ කියන්නේ විදුන් ඒ දකින්න රූපේ නැවත නැවත දකින්න ඕන. කනට අහන ශබ්ද මිහිරි නැවත නැවත අහන්න ඕනේ. ආග්‍රහණය වූ නාසයට ආග්‍රහණය වුණු සුවඳ හරිම මිහිරි. මට නැවත නැවත දැනෙන්න ඕනේ. දිවට දැනෙන රසය තව තව දැනෙන්න ඕනේ. එහෙනම් තව තව කනවා. කයට දැනෙන පහස තව තව දැනෙන්න ඕන. මනසට එන ඒ අරමුණ සිතුවිලි තව තවත් තියෙන්න ඕනේ. එතකොට මොකක්ද ඇති වෙන්නේ? ආසාවක් ඇති වෙනවා. ඒ ආසාව තමයි තණ්හාව කියලා කියන්නේ. තණ්හා මුල් කොටගෙන මොකක්ද ඇති වෙන්නේ? උපාදානය. උපාදානය කියන්නේ ග්‍රහණය කරගන්නවා. කොයි විදිහට? මේක මගේ එකක්. මගේ කියන හැඟීම ගත්ත ගමන්ම උපාදානය තුල කර්ම රැස් වෙන්න පටන් ගන්නවා. භවයේ ಜಾති හැදෙනවා. භවයේ ಜಾතිය මුල් කොටගෙන උපත හැදෙනවා. උපත මුල් කොටගෙන ಜಾති ජරා ශෝක දොම්නස් ඔක්කොම ඇති වෙනවා. මේක අනිත් පැත්තට හිතන්නකෝ. ආරෝහණ අවරෝහණ ක්‍රමයට ಜಾති ජරා ශෝක දොම්නස් නිරුද්ධ වුණොත් උපත නිරුද්ධයි. උපත නිරුද්ධ වුණොත් භවයේ ಜಾති නිරුද්ධයි. භවයේ ಜಾතිය නිරුද්ධ වුණොත් උපාදානය නිරුද්ධයි. උපාදානය නිරුද්ධ වුණොත් තණ්හාව නිරුද්ධයි. තණ්හාව නිරුද්ධ වුණොත් විදීම නිරුද්ධයි. විදීම නිරුද්ධ වුණොත් ස්පර්ශ නිරුද්ධයි. ස්පර්ශ නිරුද්ධ වුණොත් සලආයතන නිරුද්ධයි. සලආයතන නිරුද්ධ වුණොත් නාම රූප නිරුද්ධයි. නාම රූප නිරුද්ධ වුණොත් විඥානය නිරුද්ධයි. විඥානය නිරුද්ධ වුණොත් මොකද්ද අපිට නැති වෙන්නේ? සංස්කාරය නැති වෙනවා. සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වෙන ගමන් අවිද්‍යාව නිරුද්ධ වෙනවා. දැන් ඔබ හිතන්න. ඔබ මේ දේවල් වලට අයහපත් දේවල් වලට ඔබ ගියේ ඇයි? ආසාවක් කරගත්තා. එහෙන් දකින්න රූපය ඔබ ආසාවක් කරගත්තා. කනට ඇසෙන ශබ්දය ඔබ ආසාවක් බවට පත් කරගත්තා. නාසයට දැනෙන සුවඳ ආසාවක් බවට පත් කරගත්තා. දිවට දැනෙන රසය ආසාවක් බවට පත් කරගත්තා. කයට දැනෙන පහස ඔබ ආසාවක් බවට පත් කරගත්තා. මනසට එන සිතුවිලි ඔබ ආසාවක් බවට පත් කරගත්ත නිසා තමයි ඔබ විවාහ ජීවිතය තුළ අවුලක් ඇති කරගත්තේ. වෘෂභ ලග්න හිමියනි, දුකට හිතට දැන් මේ දුක ඔබට ඇති වෙන්නේ හිතට ගත්ත දේ නිසා, පසුතැවිල්ල නිසා. ඒ නිසා දුක හිතට ගන්න එපා. ශෝකේ හිතට ගන්න එපා. මොකද මේ දුකට ඔබගේ විවාහ ජීවිතය තුළ දුකට හේතුව මම මේ කියන්නේ. ඕනම දෙයක් හිතට ගන්න එපා. සැහැල්ලුවෙන් හිතන්න. පසුතැවිල්ල හිතට ගන්න එපා. මොකද මේ පසුතැවිල්ල කියන්නේ? අතීතයේ සිදුවුණු ශෝකජනක සිතුවිලි හිතට අරගෙන තැවෙන්න එපා කියන එකයි මම මේ කියන්නේ. හිතන්නකො මහත්තයාගෙන් බිරිඳගෙන් වරදක් වුණා කියලා. ඔව් ඇය ඒක නිවැරදි කරගන්න ඔබ නැවත ඒ ගැන හිතන්න යන්න එපා. මොකද මනුෂ්‍ය ජීවිතයේදී වැරදි සිදුවීම සාමාන්‍ය දෙයක්. ඒකනේ අපි මනුස්සයෙක් කියලා ඉපදෙන්නේ. මනුෂ්‍ය ජීවිතයක දුක සැප මිශ්‍ර වෙච්ච ජීවිතයක්. සෝකේ හිතට ගන්න එපා. ඒතර විවාහ ජීවිතය තුළ අවුල් ඇති වෙනවා. මන්ද දුක පසුතැවිල්ල ශෝකය ඔබට දරන්න බැහැ වෘෂභ ලග්න හිමියනි. මම මේ කියන දේ ඔබ හිතලා බලන්න වෘෂභ ලග්න හිමියෙක් විදිහට. දුක පසුතැවිල්ල ශෝකය ඔබට දරන්න බෑ. වෘෂභ ලග්න හිමි ඔබ විශේෂයෙන් මහන්න කැමති ප්‍රීතිමත් දේවල් විතරයි. ඔබ ජන්මපත්‍රය අරගෙන දෛවඥයෙක් ගාවට ගියත්
දුක හිතන දේවල් කියනවට කැමති නැහනේ. අනාගතේ කරදර සිදු වෙනවා කියලා කියනවට ඔබ කැමති නැහනේ. නිතරම වහන්න කැමති හොඳ දේවල් මට වෙන්න, හොඳ දේවල් මට කියන්න කියන කතාව තමයි ඔබ ගැන තියෙන්නේ. ඒ නිසාම වෘෂභ ලග්න හිමියනේ සුදු ඇඳගෙන හිටියට හිතින් මනසින් කාමයේ ගැන නිතර සිතනවා නම්, කලින් ලැබපු කාමය, ඒ කාම චේතනාවන් ගැන ඔබ නිතර නිතර හිතනවා නම් වෘෂභ ලග්න හිමියනේ ඔබ දන්නවනේ ඔබට නිර්මාණශීලී මනසක් තියෙනවා කියලා. ඒ නිසා ඔබට හොඳට හිතන්න පුළුවන්. කාම සිතුවිලි හිත හිතා රූප වශයෙන් දැකලා ඔබ විසින් ඔබ සඳහා හදා ගන්නවා සංකල්ප රාගයක්. ඒක තමයි මනසේ වැඩ කරන්නේ. ඔබ දන්නවද වෘෂභ ලග්න හිමියනේ ඔබ දකින රූප අතර කාමයේ උපද්දවන රූප තියෙනවා කියලා. ඔබ දකින ශබ්ද අතර කාමයේ අවසන ශබ්ද තියෙනවා කියලා. ඔබ ආග්‍රහණය කරන සුවඳ අතර සමහර සුවඳ තියෙනවා ඔබගේ කාමයේ අවසන. ඔබ කන කෑම බීම අතර දිවට දැනෙන රසය තුල සමහර ආහාර තියෙනවා කාමයේ අවසන. කයට දැනෙන පහස අතර සමහර පහස තියෙනවා කාමයේ අවසන. මනසට එන අරමුණු සිතුවිලි අතර සමහර අරමුණු තියෙනවා ඔබගේ කාමය අවසන. එහෙමනම් වෘෂභ ලග්න හිමියනේ ඔබගේ කාමය ඇති වෙන්නේ ඔබගේ සිතුවිලි තුලින්. ඒ නිසාම මම ඔබට මේ தත්ත්වය නිවැරදි කරගන්න උදව් උපකාර කරන්නයි මම මේ ඔබට උපකාරී වෙන්න යන්නේ. ඒ මොකද්ද? මම මේක සඳහා ඔබට යොදා ගන්නවා පටිච්ච සමුප්පාදයේ ආශ්‍රයෙන් ඔබට මේ තේරුම් කරලා දෙන්න. කොහොමද මම එහෙම කරන්නේ? ඔබ මීට පෙර පටිච්ච සමුප්පාදයේ හොඳින් ඇහුවා. මේකත් හොඳින් අහගන්න. ඔබ දන්නවා අවිද්‍යාව ඇති වෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ඔබට අවබෝධාත්මක ඥානයක් නැති නිසා කියලා. ඔබ කරන ක්‍රියාව තුළ මේ කරන සිතුවිල්ල, මේ හිතන සිතුවිල්ල ක්‍රියාව තුළ ඔබට දුකක් ඇති වෙනවා කියලා ඔබ නොදැන කරන ක්‍රියාව සිතීම නිසා අවිද්‍යාව ඇති වෙනවා. අවිද්‍යාව තුළ සංස්කාරයන් ඇති වෙනවා. සංස්කාරයන් මුල් කොටගෙන විඥාණය පහළ වෙනවා. විඥාණය පහළ වීම මුල් කොටගෙන නාම රූප පහළ වෙනවා. නාම රූප පහළ වීම මුල් කොටගෙන සලආයතන පහළ වෙනවා. සලආයතන මුල් කොටගෙන ස්පර්ශය පහළ වෙනවා. ස්පර්ශය මුල් කොටගෙන විදීම පහළ වෙනවා. මෙන්න මේ විදීමෙන් ඔබ නවත්ත ගන්න ඕනේ. තණ්හාවකට යාමට පෙර විදීම කියන්නේ ආසාවක් නෙමෙයි. ස්පර්ශය තුළ ඇතිවන හැඟීම, දැනීම. හැබැයි ආසාවට පත් වෙන්න ඉස්සෙල්ලා ඔබ නවත්ත ගන්න ඕනේ. කොහොමද නවත්තන්නේ? ඒ පිළිවෙලයි මම ඔබට කියලා දෙන්නේ. වෘෂභ ලග්න හිමියනි, ඔබගේ ඇසින් දකින රූප, ඔබ ඒ රූප දැක්ක විගසම ඔබ හිතන්න ඕනේ මම මේ රූපයට මනාපෙකුත් නැහැ. මනාපයක් නැහැ කියපු ගමන් ඔබ රාගයෙන් මිදෙනවා. අමනාපෙකුත් නැහැ. අමනාපෙකුත් නැහැ කියපු ගමන් ද්වේෂයෙන් ඔබ මිදෙනවා. හැබැයි මේ රූප මට නැවත දකින්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඔබ හිතනුත් අතහැරියා. ඔබගේ කනට ශබ්දයක් ඇසෙනවා. ඒ ශබ්දය ඇසූ පමණින් ඔබ හිතනවා මම මේ ශබ්දයට මනාපෙකුත් නැහැ. එහෙනම් ශබ්දය තුළ ඔබට රාගයක් ඇති වෙන්නේ නැහැ. මම මේ ශබ්දයට අමනාපෙකුත් නැහැ. එහෙනම් ඒ ශබ්දය තුළ ඔබට ද්වේෂයක් ඇති වෙන්නේත් නැහැ. නැවත මේ ශබ්දය මට අහන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඔබ හිතෙනොත් ශබ්දය බැහැර කළා. ඔබගේ නාසයට සුවඳක් ආග්‍රහණය වෙනවා. ඒ සුවඳ පිළිබඳව ඔබට මනාපයක් නැහැ. ඒ කියන්නේ ඒ සුවඳ තුළ ඔබ රාගයකට අහු වෙන්නේ නැහැ. ඒ සුවඳට අමනාපකුත් නැහැ. ඒ සුවඳ මුල් කොටගෙන ඔබ තරහක් ගන්නෙත් නැහැ.
ඒ සුවඳ මට නැවත දැනෙන්න ඕනේ නැහැ. කියන්නේ හිතෙනුත් බැහැර කළා. මගේ දිවට රසයක් දැනෙනවා. ඒ රසයට මම මනාපයක් නැහැ. එහෙනම් ඔබ රසයේ නැමැති රාගයට අහු වුණේ නැහැ. මම මේ රසයට අමනාපිකුත් නැහැ. රසය මුල් කොටගෙන දෙවේශයකටපත් උනේත් නැහැ. මට මේ රසය නැවත නම් දැනෙන්න ඕනේ නැහැ. ඔබ හිතෙනුත් ඒක බැහැර කළා. මගේ කයට පහසක් දැනෙනවා. ඒ පහසට මම මනාපිකුත් නැහැ. එහෙනම් ඇඟට දැනෙන පහසේ ඔබ රාගයෙන් මිදුණා. ඇඟට දැනෙන පහස මුල් කොටගෙන මට මේකෙන් අමනාපිකුත් නැහැ. ඒ කියන්නේ පහස මුල් කොටගෙන කයට දෙන්න පහස මුල් කොටගෙන ඔබ දෙවේශයටපත් උනේත් නැහැ. හැබැයි මේ පහස මට නැවත දැනෙන්න ඕනේ නැහැ. කියන ඔබ හිතින් අතහැරියා. බැහැර කළා. මනසට එන අරමුණු සිතුවිලි තුල මම මේ අරමුණු සිතුවිලි වලට මනාප නැහැ. මනාපෙකුත් නැහැ. ඒ කියන්නේ ඒ අරමුණු සිතුවිලි තුල බරාගයට අහු වෙන්නේ නැහැ. හැබැයි මේ අරමුණු සිතුවිලි තුල මම අමනාපයකටපත් වෙන්නෙත් නැහැ. මේ අරමුණු සිතුවිලි මුල් කොටගෙන තරහක් දෙවේශයක් මට ඇති වෙන්නෙත් නැහැ. හැබැයි මේ අරමුණු සිතුවිලි මට නැවත දැනෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඔබ මනසට ගත්ත දේ හිතෙන් බැහැර කළා. බැහැර කරපු ගමන් ඔබ මන්ත්‍යස්ත වෙනවා. තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. ඔබ ඒක වින්දා අතහැරියා. ඔබ ඒක දැක්ක අතහැරියා. ශබ්දය ඇහැව්වා අතහැරියා. නාසයට සුවඳ දැනුණා අතහැරියා. දිවට රසය දැනුණා අතහැරියා. කයට පහස දැනුණා අතහැරියා. මනසට අරමුණු සිතුළු ආවා අතහැරියා. මෙන්න මෙහෙම ඔබගේ ජීවිතේ ඉන්ද්‍රිය සංවරණය ඇති කරගත්තොත්. එතකොට මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න ඔබ අනිවාර්යයෙන්ම ඉබේටම පංචශීලයේ රකින්න කෙනෙක් බවට පත් වෙනවා. ඊට අමතරව ඔබ ආගම දහමට අනුව ජීවිතය ගත කරනවා. එහෙනම් ඔබ ලබන දේවල් මම මේ කියන්නේ විෂබලක් නෙමෙයි. මෙලෙස ඔබ ඉන්ද්‍රිය සංවරණය කර ගැනීම නිසා ඔබ හේතුව නැති කිරීම නිසා ඔබ ඊටාම සෞම්‍ය පුද්ගලයෙක් බවට පත් වෙනවා. තනත්තිය බවට පත් වෙනවා. කරුණාවන්ත වෙනවා. සමාදානයට කැමති වෙනවා. ධෛර්යමත් වෙනවා. කාම ආසාවන් සිතුවිලි ලෙස උපද්දවාගෙන ඔබ හිතන්නේ නැහැ. ඒ නිසා ඔබ හැම දෙයක්ම කාමයේ පිළිබඳ අනිත්‍ය ලෙස දකිනවා. ඇහෙන් දකින රූප හැමදාම තියෙනවද? නැහැ. කනට ඇසෙන ශබ්දය හැමදාම තියෙනවද? නැහැ. නාසයට දැනෙන සුවඳ හැම වෙලාවෙම තියෙනවද? නැති වෙනවා. දිවට දැනෙන රසය හැම වෙලාවෙම තියෙනවද? නැහැ. ඒක නැති වෙනවා. තවත් රසයක් එනවා. කයට දෙන්න පහස ඒ විදිහටම හැමතිස්සෙම තියෙනවද? නැහැ. නැති වෙනවා. මනසට එන අරමුණු සිතුවිලි ඒ විදිහට තියෙනවද? නැහැ. තව සිතුවිලි පහළ වෙනවා. එහෙනම් ඔබ අනිත්‍ය පිළිබඳව කාමය අනුව ඔබ ඒ කාමය අනිත්‍ය කියලා දකිනවා. මෙන්න මේ කාමයේ නැති කිරීම සඳහා බෙහෙත් කරන්න ඕනේ ඇතුළටමයි. රූපේ ඇතුළටමයි. මට මේක ඕනේ නැහැ. කනේ ඇතුළට ශබ්දයටමයි. නාසයේ ඇතුළට. දිවේ ඇතුළට. කයේ ඇතුළට. මනසේ ඇතුළට. කොහොමද නැති කරන්නේ? මනාපිකුත් නැහැ, අපනාපිකුත් නැහැ. මට නැවත දකින්න ඕනේ නැහැ. එහෙම වුණොත් ඔබ ජීවත් වෙන්න මේ ආකාරයෙන් කර්මය පෙන්වලා දෙනවා. විවාහ ජීවිතය තුල කර්ම සත්‍යවාදී. ප්‍රීතියෙන් විවාහ ජීවිතය ගත කරනවා. ඒ කියන්නේ සතුට සුපර් මාකට් එකෙන් ගන්න පුළුවන්ද උෂබලක් නෙමෙයිනි? බෑ. ඔබගේ යහපත් ජීවිත පැවැත්ම අනුව තමයි සතුට ප්‍රීතිය කියන එක ඇති වෙන්නේ. ප්‍රීතිය කියන්නේ ෆ්‍රෙෂ් ගතිය. නිතර සෙල්ලමෙන් කාලය ගත කරනවා. ඒ කියන්නේ ඔබ කාලය නිකරුණේ අතාරින්නේ නැහැ. ව්‍යාපාරයන්නේ දක්ෂ නිර්භීත දක්ෂ කෙනෙක් බවට පත් වෙනවා. ධනවත් කෙනෙක් බවට පත් වෙනවා. නිදහස් ලෙස වියදම් කරනවා. එහෙත් නැතිකමක් ඔබට දැනෙන්නේ නැහැ. ආශ්‍රය කරන්නන් අතර ඔබ ප්‍රමුඛයෙක් වෙනවා. ක්‍රියාවන් තුල සියුම් දෙයට ප්‍රේවෝ තීක්ෂණ කල්පනාවෙන් යුත්
කාටත් ගැළපෙන ගුණයෙන් යුත් පිරිසිදු ගතිත් ගුණ තියෙන කෙනෙක් ලෙස ඒ ගතිගුණ ඇතුව ප්‍රිය ලෙස කතා කරන්නේ බවට පත් වෙනවා. විශේෂයෙන්ම සාහිත්‍ය, සංගීතයේ, කාව්‍ය ඒ පිළිමතර දක්ෂ වෙනවා. උනන්දුවක් ඇති කරනවා. උගත් මිතුරන්ගේ ආශ්‍රයෙන් ඔබ දියුණුවට පත් වෙනවා. ඔබගේ බිරිඳද, ඔබගේ ස්වාමියාද, ඔබගේ කල්යාණ මිතුරා හෝ මිතුරිය බවට පත් වෙනවා. ඒ වගේම ඔබ දක්ෂ කතිකයෙක් වෙනවා. තැන්ට ඕන ලෙස කතා කරන්න ඔබ දන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒත් එක්කම ඔබ නීති කරුකයෙක් බවට පත් වෙනවා. මෙන්න මේ ලෙස කර්මය පෙන්වලා දෙනවා. ඉන්ද්‍රිය සංවර කර ගැනීම තුළ, පංච ඉන්ද්‍රිය සංවර කර ගැනීම තුළ, ඔබ සිතන ක්‍රමය යහපත් ලෙස සිටීම තුළ, සියලු දේ අනිත්‍ය බව තේරුම් ගැනීම තුළ ඔබ අවබෝධ කරගන්නවා සුන්දර විවාහ ජීවිතයක අරුත මොකක්ද කියලා. වෘෂභ ලග්න හිමියනි, ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.